කර්මය කර්මඵලයේ පිළිබඳව කරුණු සාකච්ඡා කරනකොට අපේ බුදු දහම තුළ මේ පිළිබඳව ගොනු කරන්න කරුණු රාශියක් අන්තර්ගත වෙලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව දේශනා කරලා තියෙනවා. අචින්තය සූත්‍රයෙන් කරුණු පැහැදිලි කරනකොට අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මේ ලෝකයේ කෙනෙකුට හිතලා ඉවර කරන්න බැරි විෂයන් කීපයක් පිළිබඳව. ඒ විෂයයන් අතර කර්ම විෂයත් එකක්. අචින්තෙයයි කියලා කියන්නේ කවදාවත් හිතලා ඉවර කරන්න බැහැ කියන කාරණාව. කර්මය පිළිබඳව සඳහන් කරනකොට කුසල කර්ම අකුසල කර්ම කියලා කර්මයේ ආකාර දෙකක් තියෙනවා. එහෙම නැත්නම් හීන කර්ම ප්‍රනීත කර්ම කියලා ආකාර දෙකක්. චුල්ලකම්ම විභංග සූත්‍රයේ සුබ මානවකට කර්මය පිළිබඳව කරුණ පැහැදිලි කරනකොට අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති. යම් කෙනෙක් යම් කර්මයක් තමන්ගේ ජීවිත කාලය තුළ සිදු කරනවද ආන්ගේ කර්මයේම තමන්ට දායාදයි. ඒ කර්මය නිසා ඊළඟට නැවත නැවත උපදින ආත්ම භාව තීරණය කරනු ලබනවා. කම්ම යෝනි කම්ම බන්දු කියලා කියනවා තමන්ට ඉන්න හොඳම ඥාතියා කර්මයයි. තමන්ට තියෙන හොඳම පිළිසරණ ඒත් කර්මයයි. කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි යමෙක් යම් කර්මයක් කරන්නේද කල්යාණං වා පාපකං වා ඒක කුසල්ද අකුසල්ද තස්ස දායාදෝ භවිස්සාමි එයම ඔහුගේ දායාදේ බවට පත් වෙනවා. පින්නතුනි මේ ලෝකේ අපි ජීවත් වෙනකොට කොහොම කළත් කර්ම රැස් වෙනවා. කොහොම වුණත් කර්ම රැස් වෙනවා. එතකොට මේ රැස් කරන කර්ම අතර කර්මපත කියලා જાතියක් තියෙනවා. කර්මය සහ පතේ කියලා. මොනවටද කර්මපත කියලා කියන්නේ? වෙනතන කර්මපත කියලා කියන්නේ මරණාසන්න වෙලාවේ මතක් වුණොත් නිරයේ උපද්දවන්න හේතු වෙන අකුසල කර්ම තියෙනවා. ඒ වගේම මරණාසන්න මොහොතේ මතක් වුණොත් සුගතියේ උපද්දවන කර්මත් තියෙනවා. ඒවට තමයි කල්යාණ හේවත් කුසල කර්ම කියලා කියන්නේ. මේ ලෝකේ ජීවත් වෙන වැඩි දෙනෙක් වැඩිපුර රැස් කරන්නේ අකුසල කර්ම. සමහර වෙලාවට අකුසලයේ තරම හරියට දන්නේ නැති නිසා අකුසලයේ විපාකය හරියට හඳුනාගත්තේ නැති නිසා අපි බය නැතුව කර්ම කරන්න එළඹෙනවා. නමුත් පින්නතුනි මේ ලෝකේ අපි ජීවත් වෙනකොට අපි එක් රැස් කරගත්ත සියලුම දේවල් මෙහෙ දාලා යනවා. නිකන් හිතන්නකෝ. අපි මේ ලෝකේ ඉපදුනාට පස්සේ තමන්ගේ ජීවිතයේ යහපත් ජීවිතයක් බවට පත් කරගන්න එහෙම නැත්නම් දුකක් නැතුව ජීවත් වෙන්න ආර්ථික වටපිටාවක් හොඳට හදාගන්න ඕන නිසා
අපි ඒකට මුලින්ම කරනවා හොඳට ඉගෙන ගන්න එක. මව්පියෝ දරුවන්ට හොඳට උගන්වන්නේ හොඳ රැකියාවක් අරගෙන යහපත් ජීවිතයක් නැත්නම් ධන දාන්‍ය ආදීන් ආඩ්‍ය වුණ ජීවිතයක් ගත කරන්න. මඟ පෙන්වන්න. ඉතින් ඒ නිසා අපි හොඳට ඉගෙන ගන්නවා. ඉගෙනගෙන විභාග පාස් වෙලා උසස් අධ්‍යාපනයන් ඉවර කරලා අපි හොඳ රැකී ආරක්ෂා හොයා ගන්නවා. සමහර ලොකු මුදලක් වැටුප හැටියට ලබනවා. එහෙම ලබාගත් ධන ධාන්‍ය තුලින් අපි මේ ලෞකික ලෝකේ සැප විඳින්න කියලා අවශ්‍ය බොහෝ දේවල් ළඟා කර ගන්නවා. හොඳ ගෙදරක් හදා ගන්නවා. හොඳ වාහනයක් අර ගන්නවා. බොහොම රසට මිහිරට ආහාර පාන භුක්ති විඳිනවා. එදිනෙදාට අවශ්‍ය බොහෝ දේවල් අපි සම්පාදනය කර ගන්නවා. ඉඩ කඩන් අර ගන්නවා. රන් රිදී මුතු මැණික් හොයා ගන්නවා. මේ ආදි වශයෙන් එදිනෙදා ජීවිතයට කොච්චර වටින දේවල් අපි එකතු කරනවද? මම කියන්නේ පින්නතුනි මොනව හම්බ වුණත් අපි ඒ සියල්ලම දවසක මේ ලෝකේ දාලා අපි මෙහෙන් යන්න යනවා. හම්බ කරපු දේවල් ඒ තැන්වල තියෙනවා. ඉඩකඩම් තිබුණ තැනමයි. රන් රිදී මුතු මැණික් සංගවපු තැනමයි. මිල මුදල් බැංකුවල තවත් තැන්පත් කරපු තැන්වල එහෙමමයි. නමුත් පින්නතුනි යාන වාහනත් නවත්තපු තැන්වලමයි. මේ සියල්ල කරමින් සියල්ල ලැබමින් පෝෂණය කරපු මගේ ඇඟ මේ කය සියලු දුක් විඳේ මේ කය පෝෂණය කරන්න. මේ කයට සැපයක් ගෙනල්ලා දෙන්න. එහෙම පෝෂණය කරලා සැපවත් විදියට හදපු රැකගත්ත මේ කයත් මේ ලෝකෙම දාලා යනවා. අන්‍ය වූ දේවල් මොනවද? තමන්ගේම කයත් මේ ලෝකේ දාලා ගිහිල්ලානේ. ඒතර අපි මොනවත් මෙලවින් අරගෙන ගිහිල්ලා නැහැ. නමුත් අපි අරගෙන යන එකම ධර්මතාවයක් තියෙනවා. ඒකට කියනවා කර්මය කියලා. භෞතිකමය වූ කිසිම දෙයක් අරගෙන යන්නේ නැහැ. රැස් කරගත්ත කුසල් සහ අකුසල් විතරක් අපි මෙහෙන් අරන් යනවා. එතකොට අරගෙන යන කර්ම අතර වැඩිපුර තියෙන්නේ මොනවද? කුසල්ද අකුසල්ද? Taman තීරණය කරන්න ඕනේ. මේ ලෝකෙන් නික්මිලා යනකොට මම අරගෙන යන එකම ධර්මතාවයේ කර්මය නම් මොනවා ගෙනිච්චොත්ද මට ඊළඟ ලෝකේ යහපත් කරගන්න පුළුවන් වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ එක අවස්ථාවක දේශනා කොට වදාලා මහණෙනි පිනට බය නොවව්. මා පුණ්‍ය භායි කියන සූත්‍රයෙන් දේශනා කරන්නේ. මහණෙනි පිනට බය නොවව්. කෙනෙක් පින් රැස් කරගන්නවා කියලා කියන්නේ සැප එකතු කරගන්නවා කියන එකයි. පින කියන වචනේ තව තේරුමක් සැපේ කියන එක. පින් රැස් කරන්නේ නම් ඒ සැප රැස් කර ගැනීමකයි. ආගේ නිසා වැඩි වැඩියෙන් කුසල් රැස් කරන්න කියලා. නමුත් පිනතුනේ අපි කල්පනා කරන්න ඕනේ දැනට අපි අතින් වැඩිපුර රැස් වෙලා තියෙන කුසල්ද අකුසල්ද කියලා.
වැඩියෙන් තියෙන අකුසල් නම් කොයි විදිහට ජීවිතයේ ඊළඟ ආත්මේ තීරණය වෙයිද දන්නේ. මරණින් මතු ජීවිතේ කොහොම වෙනවද කියලා දන්නේ. වැඩියෙන් තියෙන කුසල් නම් බොහෝ වෙලාවට සුගතියක උපදිනවා. නමුත් මරණාසන්න කාලේ හිතට නැගෙන්නේ මොන වාගේ කාරණාවක්ද? අකුසල චෛතසිකයක් එළඹිලා තිබුණොත් සමහරලාට ඒත් දුගතිගාමී වෙන්න සිද්ධ වෙනවා. බොහෝ අකුසල් කරපු කෙනෙක් කරගත්ත කුසලයක් තුළ සතුටින් හිටියොත් අවසන් මොහොතේ ඔහු ඒ කුසලය නිසා සුගතිගාමී වෙනවා. එන්න මේ කර්මය කියන ධර්මතාවය විවිධයි, හරි පුදුම සහගතයි. පින්නතින උදාහරණ හැටියට සඳහන් කළොත් තම්බදාටික චෝර අවුරුදු 50 ගානක් මිනි මරපු කෙනෙක් මරණාසන්න කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දන් දීලා හරි සතුටින් තමයි හිටියේ එදා දවසේ. ඔහු එදාම මරණයටපත් වෙනවා. නමුත් සාරිපුත්තයන් වහන්සේට පිළිගන්නපු කැඳ දානය සම්බන්ධයෙන් අසීමිත සතුටකින් තමයි හිටියේ. මරණයටපත් වෙන වෙලාවෙත් එහෙමයි. ආන්ගේ කුසල කර්මය නිසා තම්බදාටික චෝරාදත් දෙව්ලොව දෙව් සැප විඳිනවා. නමුත් ඔහුගේ ජීවිත කාලේ වැඩියෙන්ම කරලා තියෙන්නේ අකුසල්. ධර්මාශෝක මහරජුරු මොන තරම් මේ ශාසනය පින් කරගත්ත කෙනෙක්ද? ශාසනයේ හැබෑම දායකයෙක් වෙන්න ඕන නිසා ධර්මාශෝක රජුරු මහරහතන් වහන්සේලාගේ අවවාදවලට අනුව තමන්ගේ එකම පුතා ජම්බුද්දීපේ යුව රජුරු සම්බුද්ධ ශාසනයට පූජා කළා. තමන්ගේ එකම දියණියගේ කැමැත්තත් ඒක නිසා දියණියටත් ඒ සඳහා අවසර දුන්නා. මහරජුරවන්ට දරුවෝ දෙන්නයි. දරු දෙන්නම සසුන් ගත කළා. ඊට අමතරව 84000ක් විහෙර විහාර හදලා ජම්බුද්දීපේ පුරාම බොහෝ දෙනාගේ නිවන් දොර විවෘත කළා. ශාරීරික ධාතුන් වහන්සේට වන්දනා කරලා සතර අපායෙන් මිදෙන මඟ ලෝකයට උදා කරලා දුන්නා. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ තුන්වෙනි ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය ලැබලා දුන්නා. ಭಾರತයෙන් පිටත රටවල් කීපයකට ධර්මයේ ප්‍රචාරය කරවලා ඒ රටවල් වල මිනිස්සුන්ට නිවන් දොර විවෘත කරලා දුන්නා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපටත් ලැබුණේ. ඉතින් මේ විදිහේ මහා පිංකම් කරලත් අවසාන කාලේ තමන්ගේ හිතේ ඉපදුන යම් අකුසල විතර්කයක් නිසා චෛතසිකයක් නිසා කෙටි කාලයකට තිරිසන් අපායේ ඉපදෙන්න සිද්ධ වුණා කියලා සඳහන් කරනවා. බලන්න වෙනස. පින්නතින අපේ ශාසනය සඳහන් කරනවා එක භික්ෂුන් වහන්සේ නමක් අවුරුදු 20000ක් මනාව පිරිසිදු බ්‍රහ්මචර්යාව ආරක්ෂා කළා. වයෝවෘද්ධව ජීවිතයේ අවසන් කාලේ
තමන් අතින් බොහොම පුංචි ඇවතක් සිද්ධ වුණා. ඒකත් හරියටම ඇවතක් වුණාද කියලා නිශ්චිත වුණෙත් නැහැ. හරියටම මතක නැහැ. සැකයක් තියෙනවා ඇවතක් වුණා කියලා. නමුත් ආන්ගේ කාරණාව නිසා කනස්සලු සහිත සිතින් තමයි හිටියේ. අපවත් වුණාගෙන් පස්සේ දුක්ඛිත තැනක තමයි ජීවිතේ තීරණය වෙන්නේ. ඉතින් බලන්නකො මේ අවසන් මොහොත තමන්ගේ මතකයේ කුසල චෛතසිකයක් නැගෙනවා නම් කොච්චර වටිනවද කියලා. ඉතින් එහෙම කුසල චෛතසික ඉදිරිපත් වෙන්න අපි කුසල් කරලා තියෙන්න එපයි. ජීවිතේ වැඩියෙන් කරගත්ත දේවල් අවසන් මොහොතේ මතකයට එන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. පෞද්ගලිකව තමන්ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. මේ වෙනකොට මං වැඩියෙන් කරලා තියෙන කුසල්ද අකුසල්ද කියලා. එතකොට තමන්ට තීරණය කරන්න පුළුවන් මං වැඩියෙන් කුසල් කරපු කෙනෙක් නැත්නම් අකුසල් කරපු කෙනෙක් කියලා. කුසල් කරපු කෙනෙක් නම් ඒ කුසල් තව වඩා වර්ධනය කරන්න. වැඩිපුර කෙරලා තියෙන අකුසල් නම් වහවහ කුසල් දහම් වෙනුවෙන් යොමු වෙන්න. සමහර වෙලාවට කෙනෙක් ජීවත් වෙනකොට සුළුපටුයි කියලා හිතලා ওই ප්‍රාණඝාත කුසල් මදුරුව මරණ ඒවා කූඹි මරණ දේවල් කැරපොත්තු වගේ දේවල් විනාශ කරන ක්‍රම ඕන තරම් පාවිච්චි කරනවනේ. ඒවා ලොකු පව් කියලා හිතන්නේ නැහැ. ඒ වගේම බොරු කියනවා. තමන් නිසා නෙමෙයි අනුන් නිසා බොරු කියනවා. යාළුවෝ බේරගන්න. නෑදෑයෝ බේරගන්න. යාළුවෝ නෑදෑයෝ රැකගන්න. අපි කොච්චර බොරු කියනවද? අනුන් නිසා කරපු වැරදි. නමුත් පින්නතනේ ඒවා විපාක දෙනකොට වසර 30,000 ගණන් ආත්ම 100,000 ගණන් ඵල දෙනකොට අපරාධි මේ වාගේ යාළුවෙක් නිසා මම මේ වාගේ කර්මයක් කළානි කියලා හිතෙන්නේ. නමුත් එදාට හිතලා වැඩක් නැහැ. එදා හිතුණට වැඩක් නැහැ. එහෙම දේවල් ජීවිතේ දැන් කරන්න එළඹුණාම දැන් හිතලා බලන්න මේක කරන එක සුදුසුද නැද්ද කියලා. එහෙම කරලා කුසලයෙන් ඈත් වෙන්න. කර්මයේ සංසාරේ දිගින් දිගට බොහෝ කාලයක් විපාක දෙනවා. උදාහරණ කොයි තරම් තියෙනවද පැහැදිලි කරන්න. කම්ම දායාදා කියලා කිව්වේ තමන්ට මේ ලෝකේ තියෙන හොඳම දායාදේ කර්මය නිසානේ. ඒ කියන්නේ තමන්ම කරපු දේ. අපේ පින්නතුන්ට මතකද? අපේ භාග්‍යතුන් වහන්සේගේ ඥාති පරපුර ශාක්‍ය වංශිකයෝ විදුඩබ රජුරු අතින් සමූල ඝාතනය වුණානේ. ඒ විදුඩබ රජුරු අතින් සමූල ඝාතනය වෙන්නේ. ඒක සංසාරේ කරගත් අකුසල කර්මයක්. මේ ජීවිතයේ හැටියට සමූල ඝාතනයට හේතු වුණ කාරණාවක් තියෙනවා. ඒ තමයි විදුඩබ කුමාරයා පහත් කොට සැලකීම. නමුත් විදුඩපතින් සමූල ඝාතනය වෙන්න අතීත කර්මය මොකක්ද? ගංගක මාළු අල්ලන්න ගිහිල්ලා විෂ සහිත වැල් තලලා වතුරට දැම්මා. වැල් විසයි. ඒ විෂ ජලයේ දිය වෙලා ගියා. ඒ වතුරේ හිටපු මත්ස්‍යයන් මැරිලා උඩ ආවා. ප්‍රමාණවත් විශාල මසුන් අල්ලගත්තා. ඒ වුණාට ගංගක ජලයට විෂ මිශ්‍ර කරාම
මොනතරම් ජීවීන් සංහතියක් විනාශ වෙනවද? එහෙනම් ඒ ගඟේ ඒ ප්‍රදේශයේ හිටපු සියලුම ජීවීන් සමූල ඝාතනය වෙනවා. ආන්ගේ කර්මයේ සංසාරේ බොහෝ ආත්මවල විපාක දුන්නා. එහෙම විපාක දීලා භාග්‍යතුන් වහන්සේගේ ඥාතිත්වය අරගෙන ඉපදිච්ච කාලෙත් බොහෝ දෙනාගේ අන්තිමාත්ම භාවයේ සමහර අය සතර පායෙන් මිදලා ඉන්න කාලේ සමූල ඝාතනය වෙන්න සිද්ධ වෙනවා. ඒ අර කර්මයේ ඵලයක් හැටියට අපේ අයට මතකයි අපේ ශාසනයේ මහා 이르දිවන්තයන්න් වහන්සේ හැටියට විරුදාවලිය ලැබලා ඉන්න මහමුගලන් මහරහතන් වහන්සේ තීර්ථකයන් අතින් තම ශරීරයේ යටකොටු අබෑට තරම් කුඩු වෙනකන් පහර ලැබලා පිරිනිවන් පාන මග යෙදෙනවා. තීර්ථකයන්ගෙන් මේ විදිහට පහර ලබන්නේ මොකද්ද මේ ජීවිතයේ තියෙන හේතුව? අපේ සම්බුද්ධ ශාසනයේ නිතර නිතර දෙව්ලොව වැඩලා දෙවියන් සමග කරුණු කතා කරලා එවන් උතුම් උසස් දිව්‍ය ආත්ම ලබන්න සංසාරේ කරගත්ත කුසල් මොනවද කියලා අහලා මනුලොවට වැඩලා ඒ දෙවියන්ගේ දිව්‍ය ආශ්චර්ය මිනිසුන්ට කියලා දීලා එවන් ආශ්චර්යමත් ජීවිත ලබන්න වුන් සංසාරේ කරගත්ත කුසල කර්ම මොනවද කියන එකත් මිනිසුන්ට කියලා දීලා මිනිස්සු අකුසලයෙන් ඈත් කළා. කුසල් දහම් වල සමාදන් කළා. මේ මහා ශ්‍රාවක උතුමන් වහන්සේගේ මේ අසීමිත හැකියාව, අසීමිත දේශනා විලාසයේ අසීමිත කරුණු පැහැදිලි කිරීම, කර්මයේ කර්මඵලයේ ගැන අවබෝධ කිරීමේ ශක්තිය නිසා අන්‍ය තීර්ථක පිරිස් පවා වේගෙන් සම්බුද්ධ ශාසනය වැළඳගත්තා. අන්‍ය තීර්ථකයන්ට නිසිදායක පිරිස් නැති වුණා. ඔවුන් සාකච්ඡා කළා මේ කාරණාව තව ඉදිරියට මෙහෙම සිද්ධ වුණොත් අපිට කැඳ වතුර උගුරක්වත් ලැබෙන එකක් නැහැ. ඒකෙන් ගැලවෙන්න නම් ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ මෙන්න මේ මහා ශ්‍රාවකයා ඝාතනය කළ යුතුයි. ඔය විදිහට තමයි සාරිපුත්තයන් මහමොග්ගල්ලාණන් වහන්සේගේ අකල් වියෝවට මේ ජීවිතේ මග හැදෙන්නේ. නමුත් අතීතයේ කරගත්ත කර්මයක් තියෙනවා. ඒ සාංශාරික හේතුවට අතීත කරගත්ත කර්මයක් තියෙනවා. ඒ කර්මය තමයි බොහොම ඈත සංසාරේ භවයක තමන්ගේ බිරිඳගේ උවමනාව නිසා තමන්ගේ අම්මයි තාත්තයි රථයක නම් වගෙන වනාන්තරයට අරන් ගිහිල්ලා විශාල දඬු කඩාගෙන දඬු වලින් පහර දීලා මව්පියන් ජීවිතක්ෂයටපත් කළා. ඒ අකුසල කර්මය අති දීර්ඝ කාලයක් නිරේ ඉපදිලා වින්දනය කළා. නමුත් අවශේෂ කර්මය නැවත නැවතත් පළදීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි සදාහටම සංසාරේ කෙරවල කරන අන්තිමාත්ම භාවෙත් මේ විදිහට තීර්ථකයන්ගෙන් දරුණු ප්‍රහාරයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. කර්මයේ පසුපස ආපු හැටි. පිනතුනේ අපේ ධර්මයේ එක දේශනාවක සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ගිලන් වෙච්ච භික්ෂුවකට උපස්ථාන කරපු තැනක් ගැන. ඒ පූතිගත තිස්ස හාමුදුරුවෝ. පූතිගත තිස්ස හාමුදුරුවන්ගේ ශරීරයේ අබෑට වගේ බිබිලි හැදෙන්න පටන් අරගෙන බෙලි ගැට තරම් ඒ බිබිලි විශාල වුණා. ඊට පස්සේ බිබිලි සරව පිරුණා. දැන් ගෙඩින්නේ බෙලි ගැට වගේ ගෙඩි. ඒ වගේ දැන් සරව පිරিলা. ඒවා පුපුරලා ශරීරේ පුරාම සරවේ ගලනවා. ඒ විතරක්ද නෙමෙයි.
දැන් මුළු ගතම තුවාලයි. අන්තිමට උපස්ථායකයෝ පවා උන්වහන්සේ අත්හැරියා. මහා කරුණිකයන් වහන්සේගේ අසීමිත මහ කරුණා ගුණය නිසා මරණයට පත්වෙන නැත්නම් අපවත් වෙන අන්තිමාත්ම භාවී උන්වහන්සේට අපවත් වීමක් ඉතුරු නොකර පරිනිර්වාණයකට මඟ හැදුනා. පින්නතුනි, සම්බුද්ධ ශාසනයේ කර්මයේ කර්මඵලයේ කියන මාතෘකාව පැහැදිලි කරනකොට ඒ අය සංසාරේ කරගත්ත අකුසල කර්මවල විපාක නිරයවල් වල විඳින හැටි, කුසල කර්මවල විපාක සුගතියේ විඳින හැටි, කුසලයක ඵලයෙන් සංසාරේ සදහටම නිමා කරපු හැටි මුළු ශාසනයේ දේශනාව පුරාම කරුණු සඳහන්. එනිසා මේක ඊටාම පුල් මාතෘකාවක් කියලා මම මුලින් සඳහන් කරන්න යෙදුණා. අපි පින්නතුන්ට මතක ඇති අපේ ශාසනයේ දාරුචීරිය මහරහතන් වහන්සේ, පුක්කුසාති මහරජුරු, සුප්‍රබුද්ධ කුට්ටි කියන කුෂ්ඨ රෝගියා, තඹදාටික චෝරය, එක පෘථග්ජන පුජ්‍යලයයි ආර්යයන් වහන්සේලා 4 නමයි. දාරුචීරිය මහරහතන් වහන්සේ පුක්කුසාති මහරජුරු අනාගාමී වෙලා, සුප්‍රබුද්ධ කුට්ටි සෝවාන් වෙලා, පෘථග්ජන නමුත් තඹදාටික චෝරය සෝවාන් මාර්ග ඥානයේ ළඟ තියෙන අනුලෝම ඥානයේ ළඟට තරම් හිත දියුණු වුණා කියලා සඳහන් කරනවා සාරිපුත්තයන් වහන්සේගේ අවවාදයත් එක්ක. මම සඳහන් කළේ මේ 4 දෙනාම එකම විදිහට තමයි ඝාතනය වෙන්නේ. එළදෙනක්ම තමයි 4 දෙනාම ඝාතනය කරන්නේ. යක්ෂණියක් එළදෙනකගේ වෙස් අරගෙන ඇවිල්ලා රහතන් වහන්සේගේ ජීවිතේ විනාශ කළා. ඒකෙන් ඇය අසීමාන්තික අකුසලයක් එකතු කරගත්තා. පුක්කුසාති මහරජුරුවන්ගේ ජීවිතේ විනාශ කළා. අනාගාමීන් වහන්සේ ඝාතනය කරලා අසීමාන්තික අකුසලයක් රැස් කරගත්තා. ඊට අමතරව සෝවාන් වහන්සේ, සුප්‍රබුද්ධ කුට්ටි, ආර්යයන් වහන්සේ නමකගේ ජීවිතේ විනාශ කරලා මහ කුසලයක් ලබා ගත්තා. මා අකුසලයක් ලබා ගත්තා. තඹදාටික චෝර නමුත් සාරිපුත්තයන් වහන්සේට දන් දීලා බොහොම පැහැදුණු ප්‍රසාද ජනක සිතින් වාසය කරන වෙලාවේ මේල දෙනගේ ප්‍රහාරයට ලක් වෙන්න සිද්ධ වෙනවා. අති දීර්ඝ කාලයක් සසර මේ විදිහට මේ 4 දෙනා මරණයට පත් වුණි. එක කාන්තාවක් ඝාතනය කළා මේ 4 දෙනා සංසාරේ ගොඩක් ඈත භවයක. ඒ කාන්තාව ඝාතනය කරන වෙලාවේ ඇය සාපයක් කළා. උපදින භවයක් ගානේ පලි ගන්නවා කියලා. දරුණු අකුසල් සිතක්. ආන්ගේ සාපයට අනුව තමයි ඇය දිගින් දිගටම මේ අයගෙන් සංසාරේ පලි ගන්නේ. අවසානාත්ම වෙනකොට රාහතන් වහන්සේ නමක්, අනාගාමීන් වහන්සේ නමක්, සෝවාන් වහන්සේ නමක් ඝාතනය කරලා මොනතරම් අකුසලයක් යක්ෂණිය එකතු කරගත්තද? රාහතන් වහන්සේ පිරිනිවන් පාලා සංසාර ඉවර කළා. අනාගාමීන් වහන්සේ බඹලෝ වඩිනවා. සෝවාන් වහන්සේ සුගතියට යනවා. පින්නතුනි, නමුත් අර යක්ෂණියට මොකද වෙලා තියෙන්නේ? ඇය මහනිරේ අදත් ඒ පවට දුක් විඳිනවා. මහනිරේ අදත් ඒ පවට දුක් විඳිනවා. පින්නතුනි,
කර්මයක ස්වභාවය. ඊළඟට හිතලා බලන්නකෝ. මේ බුද්ධ ශාසනයෙම අපි පුංචි කාලේ ඉඳලා අහලා තියෙනවා මේ කාලි යක්ෂණිය කියලා යක්ෂණියක් ගැන. මේත් වෛරයක්. වෛරයක් කරගෙන අකුසල සිතක් කියලා මම මුලින් මතක් කළා. ඒක බද්ධ වෛරයේ බවට පත් වුනහම හරිම භයානකයි. අන්න ඒ වගේ මේ කාලි යක්ෂණිය. කවුද කාලි කියන්නේ? කාලි යක්ෂණිය. පින්නතුනි සවැත් නුවර එක පවුලක අම්මයි පුතයි විතරයි ජීවත් වුණේ. පුතා අම්මගේ වැඩත් කරගෙන ගොවිතැන් බතුත් කරගෙන ධනෝපායන ක්‍රමයක් පවත්වගෙන බොහෝම දුක් විඳින්මින් තමයි වැඩ කළේ. ඉතින් ඒ නිසා අම්මා තරුණ පුතාට නිතර බලපෑම් කළා ආවාහයක් කරගන්න කියලා. දැඩි කැමැත්ත තිබුණත් මෑණියන්ගේ කැමැත්තට පිටුපාන්න බැරි නිසා ඔහු කාන්තාවක් ගෙදරට ආවා. මව්පියන්ගේ කැමැත්තෙන්. ටික කාලයක් ගෙවිලා ගිය ඇය වඳ ස්ත්‍රියක්. අම්මා බලපෑම් කරන්න පටන් ගත්ත පරපුර ගෙනියන්න කෙනෙක් නැහැ. පුතෙක් හදන්න තවත් බිරිඳක් ගේන්න කියලා. තමා කැමැත්ත කොච්චර තිබුණත් මවගේ කැමැත්ත එයනම් ඔහු යත් කළා. පළවෙනි බිරිඳට දරුවෝ හිටියේ නැහැ. දෙවෙනි බිරිඳට දරුවෝ ලැබෙන්න හිටියා. නමුත් පළමු බිරිඳ ඒ දරුවෝ විනාශ කළා. තුන්වෙනි වතාවේ අම්මයි දරුවයි දෙන්නම විනාශ කළා. එදා ඇය නැවත සාපයක් කළා. මගේ දරුවෝ දෙන්නෙක් මරලා අන්තිමට මාත් මරාගත්තා කියලා. පින්නතුනි අන්න ඒකේ ප්‍රතිඵලයක් හැටියට එදා අර කාන්තාව සාපයක් කළා උඹිනුත් මම පලිගන්නවා මේ විදිහටම කියලා. මැරිලා ගිහලා ඇය බැලලියක් වෙලා ඉපදුනා. ඒ වගේම එදා පලිගත්ත තැනැත්තිය කිකිලියක් වෙලා ඉපදුනා. අර බැලලි අවස්ථා දෙකක්. කිකිලිගේ බිජුවට අනුභව කළා. තුන්වෙනි අවස්ථාවේ කිකිලිත් එක්කම මරාගෙන කෑවා. එදා බැලලිය පිළිබඳව ද්වේෂයෙන් කෝපයෙන් මරණයට පත්වෙච්ච කිකිලිය තමන්ගේ හිතේ ඉපදිච්ච වෛරයට අනුව ඊළඟ ජීවිතයේ දිවි දෙනක් වෙලා ඉපදුනා. අර කාන්තාව ඊළඟ ජීවිතයේ මුව දෙනක් වෙලා ඉපදුනා. දිවි දෙනගෙන් බොහොම කරදරයට පත් වුණා. මුව දෙන දෙපාරක් තමන්ගේ දරුවෝ දිවි දෙන ඩැහැගත්ත. තුන්වෙනි දවසේ තමනුත් එක්කම ඩැහැගත්තා. අනිදා දිවි දෙන ආපහුසරයක් සාප මුව දෙන ආපහුසරයක් සාප කරනවා. මමත් ඊළඟ භවයේ නුඹත් මේ විදිහටම මරනවා කියලා. දිවි දෙන මනුස්ස ලෝකෙ ඉපදුනා. මුව දෙන යක්ෂණියක් වෙලා ඉපදුනා. ඒ යක්ෂණිය තමයි කාලි යක්ෂණිය. නමුත් අර තැනැත්තිය දැන් මනුස්ස කාන්තාවක්. නමුත් තමන්ගෙන් පලිගන්න එන තැනැත්තිය යක්ෂණියක් ඒත් ඇය අවස්ථා දෙකක තමන්ගේ යෙහෙලිය වගේ ඇවිල්ලා අන්න රවට්ටලා දරු දෙදෙනාම බිලිගත්තා. ඉතින් ඒක දැනගෙන අර කාන්තාව ස්වාමියාට කියනවා මේ සැරේ දරුවෝ බිහි කරන්න මගේ ගමට යමු. ඒ යන අතරෙත් යක්ෂණිය කරදර කරන්න සූදානම් වුණත් ජේතවනාරාමේ ළඟ හිටපු නිසා ජේතවනාරාමයට දුවලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කාරණාව කියලා. අන්නේදා භාග්‍යතුන් වහන්සේගෙන් රැකවරණය හදාගත්තා. දැන් මම මේ මෙච්චර විස්තරයක් කියාගෙන ආවි. සංසාරේ දිගින් දිගට කර්ම අපි පිටිපස්සේ නැහැටි. අන්න ඒක නිසා
මේ ලෝකේ ජීවත් වෙනකොට අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ පින්නතුනි කල්යාණ කර්මයන් තුල ජීවත් වෙන්න. කියන්නේ කුසල කර්මයන් තුල ජීවත් වෙන්න. අකුසලයේ කොයි විදිහට කොයි පැත්තේ බලවත් වෙනවද කියලා අපි දන්නේ නැහැ. කුසල් කර කර ජීවත් වෙන්න උවමනාව තිබුණත් ඉදිරියට ඒ සඳහා බලාපොරොත්තු ඇති කරගත්තත් පින්නතුනි කවුද දන්නේ අපිට කුසල්ම රැස් කරගන්න අවස්ථාව ලැබෙයිද කියලා. ආන් ඒක නිසා කවද වෙනකන් ජීවත් වෙයිද දන්නේ වැඩි වැඩියෙන් මහා කුසල් රැස් කරගන්න ජීවිතේ වහා මෙලඹිය යුතුයි. හෙට වෙනකන් ජීවත් වෙයිද කියලා දන්නේ නැති බව ඇත්ත. නමුත් ලෝක සම්මුතියට අනුව අපි හෙටක් කියලා දවසක් ගැන හිතාගෙන ඉන්නවා. මම හෙට දවස අපිට කළ යුතු බොහෝ දේවල් තියෙන දවසක්. මෙතෙක් කරගන්න බැරි වෙච්ච බොහෝ වැඩ කරගන්න තියෙන දවසක්. හැමදාම එහෙම හිතන්න පටන් ගත්තාම ජීවිතේට කොයිතරම් කුසල් එකතු වෙනවද? කුසල් ගලනවද? තමන් විසින් රැස් කරපු දේ තමන්ටම දායාද වෙලා තියෙනවා. මෙන්න මේ කර්මය තමයි මරණින් මත්තේ සත්වයා උපදින්නේ කොතනද කියන කාරණාව තීරණය කරන්නේ. ඉපදිය යුතු තැන ඉපදිය නොයුතු තැන තීරණය කරනවා කර්මය. පින්නතුනි කර්මය අපිව උපදින තැන තීරණය කරනවා. අනේක නිසා කම්මං සත්‍යේ විභජති. මේ කර්මය විසින්ම සත්වයා බෙදලා දක්වලා තියෙනවා කියලා සඳහන් කළා. කර්මය විසින් සත්වයා බෙදලා දක්වලා තියෙනවා කියලා කියනකොට පින්නතුනි ඒ බෙදීමත් මේ ලෝකේ පුදුමාකාර විදිහට විවිධයි. ආන් ඒක නිසා මේ අකුසල ධර්මය කියන එක හැකි තරම් ජීවිතෙන් ඈත් කරන්නයි වීරිය වඩන්න ඕනේ. කම්ම යෝනි උපදින තැන නිරයක් වෙයිද? උපදින තැන සුගතියක් වෙයිද? කවුද ඒක තීරණය කරන්නේ? ඒක තමයි කම්ම යෝනි කියලා සඳහන් කළේ. කර්මය තමයි උපදින තැන තීරණය කරන්නේ. කම්ම බන්දු කියලා කියහම මේ ලෝකේ මල් ළඟම ඉන්න මට ඉන්න හොඳම නෑදෑයත් කර්මයයි. ඒ පින්නතුනි මේ ලෝකේ අතහැරලා යනකොටත් මගේ පිටිපස්සෙන් එන යම් ධර්මතාවයක් තියෙනවද ඒකම ධර්මතාවයේ කර්මයයි. කරගත්ත කුසල්ද කරගත්ත අකුසල්ද මාත් නැහැරම එනවා. ආන් ඒක නිසා භාග්‍යතුන් වහන්සේගේ අවවාදයේ වැඩියෙන් කුසල් කරන්න. ඔබවත් මමවත් දන්නේ නැහැ ඊළඟ ජීවිතේ අපි උපදින්නේ කොහෙද කියලා. ඊටාම දුක්ඛිත පිළිකුල් සහගත අපිරිසිදු තැන්වල ඉපදෙන්න තියෙන ඉඩකඩ කොච්චරද පින්නතුනි. පෙර සංසාරේ එහෙම තැන්වල ඕන තරම් ඉපදිලා හිටියා. අනුන්ගේ මලකුණු අසුචි පණුව වගේ සත්තු වෙලා බොහොම රස කර කර මිහිරට අනුභව කළා. නමුත් දැන් ඒ කාලය ඉවරයි. නිකන් හිතන්න වැසිකිළියක පණුවෙක් වෙලා. ඒ වැසිකිළි වලේ වතුරෙම පාවෙවි. ඒ අසුචියම අනුභව කර කර ජීවත් වෙච්ච කාලේ කෝටි ප්‍රකෝටි ගණන් නැත්නම් කෝටි ගණන් සමහර මලකුණු වල පණුව. ඒ පණුව අතර ඔබ කොච්චර කාලයක් ඉපදිලා හිටියද? මම කොච්චර කාලයක් ඉපදිලා ඉන්න ඇද්ද? අන්න ඇයට ඒ දුගඳ දැනුණාම හිසේ කෙක්කුම හැදෙනවා. නමුත් අපි ඒ කාරණාව ගැන කල්පනා නොකර තව කර්ම රැස් කරනවා. සමහර අයට හිසේ කැක්කුම හැදෙන්න තරම් දුර්ගන්ධය වහනය කරන මලකුණේ ලක්ෂ ගණන් පණුව ඉඳගෙන ඒක අනුභව කරනවා. මං කියන්නේ පින්නතුනේ ඔබත් ඒ වගේම මමත් එවන් මලකුණු වල කුණු රස අනුභව කර කර ජීවත් වෙච්ච කාල කොච්චර තියෙන්නද? කෙසේ වෙතත් ඒ ඔක්කොම දැන් ඉවරයිනේ. ඒ සියල්ලම නිමා කරලා මේ මනුස්ස ලෝකෙට ආවේ. මං ඔබෙන් අහන්නේ
නැවත එහි යන්න කර්ම රැස් කරනවද? ආයෙත් අසුචි අනුභව කරන්න ලෑස්තිද? අනුන්ගේ ලේ මුත්‍ර තියෙන තැන්වල ඉපදිලා ඒවා අනුභව කර කර ජීවත් වෙන්න කැමතිද? අකමැති නම් මොනවද කළ යුත්තේ? අකමැති නම් කළ යුත්තේ කුසල් රැස් කරන එකයි. මොකද පින්නතුනි මලකුණු අනුභව කරපු කාලේ මතකයි නේ හිතෙනවා ආයෙ නම් කවදාවත් මලකුණු අනුභව කරන්නේ නැහැ කියලා. මම ඒකයි මතක් කළේ කරපු තරමක් අනුභව කරලා ඉවරයි. ඉස්සරහටත් මලකුණු අනුභව කරනවාද කියන තීරණයට තමයි යන්න ඕනේ. අකමැති නම් භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන්න ඕනේ. කම්ම බන්දු මේ ලෝකේ ඉන්න මගේ හොඳම නෑය කර්මයයි. ඒ පින්නතුනේ එහෙම සඳහන් කළේ. මේ ලෝකේ ජීවත් වෙනකනුත් කර්මය මම ළඟ ඉන්නවා. මේ ලෝකේ අතහැරලා මං යනකොටත් කර්මය මගෙත් එක්කම යනවා. එනිසා කම්ම යෝනි කම්ම බන්දු. උපදින තැන කර්මයේ තීරණය කළා. ඒ වගේම තමයි මේ ලෝකේ ඉන්න මගේ හොඳම නෑය කර්මයයි. අන්‍ය වූ සියලු ඥාතීන් දූ දරුවෝ සියලු දෙනාම මේ ලෝකේ දාලා ගියත් කර්මයේ මාව තනි නොකර පිටිපස්සෙන් එනවා. ඒක නිසා කම්ම බන්දු කියලා සඳහන් කළා. කම්ම පටිසරණු. මෙලව උපන් පුද්ගලයෙකුට තියෙනවා නම් යම් සරණක් ඒ පෙර කරන ලද කුසල කර්මයේම සරණයි. ඔබත් මමත් අදත් දැනුත් මේ භුක්ති විඳින්නේ පින්නතුනේ අතීත කරගත්ත කුසල ධර්ම. මේ ජීවිතේ පුරාම මේ විඳින සැප සම්පත් අතීත කරගත්ත කුසල ධර්ම වල ප්‍රතිඵල. නමුත් අතීතයේ කුසල් කරලා මේ ජීවිතයේ ලස්සන ජීවිතයක් ගොඩනගන්න පුළුවන් ශක්තිය තිබුණට ඊළඟ ජීවිතයේ මනුෂ්‍ය ආත්ම භාවයක්වත් ලබාගෙන ගුණ පුරන්න මම රැස් කරගත්ත කුසලයේ ප්‍රමාණවත්ද කියලා කල්පනා කරන්න ඕනේ. බුද්ධාන්තරයක හම්බෙච්ච මනුස්ස ජීවිතයක් කොයිතරම්නම් ශ්‍රේෂ්ඨද පින්නතුනි. කොයිතරම්නම් උත්තරීතරද. සසර මොනතරම් පින් කරලා භාග්‍යවන්ත වෙන්න ඕනේද බුද්ධාන්තරයක මනුලව උපදින්න. සම්මාදිට්ඨික වෙන්න. ඒ සියල්ලම ඔබට ලැබිලා තියෙන මේ වෙලාවේ පෙර කරන ලද කුසල කර්මයන්ගේ අනන්ත ආනුභාවයෙන් මේ වාගේ ජීවිතයක් ගත කර කර ඉන්න මොහොතක කර්මයේම පිළිසරණ කුසල කර්මයන්ගේ සරණ ආශිර්වාදේ නිසා මගතොටේ වෙන්න තිබිච්ච කරදර කම්කටොළු බාධා පීඩා කීයකින් අපි රැකුණද? කීයකින් අපි බේරුණාද? ධන දාන්නේ ලැබුණෙත් කරදර හිරිහැල වලින් බේරුණෙත් තුවක්කු බෝම්බ වලින් ආරක්ෂාව ලැබුණෙත් පෙර කරගත්ත කුසල කර්මයන්ගේ ප්‍රතිඵලනි. ඒකනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කම්ම පටිසරණෝ. යං කම්මං කරිස්සාමි. යමෙක් කර්ම කරනවාද ඒ කර්ම කල්යාණද? ඒ කර්ම පාප කර්මද? ඔබ තීරණය කරන්න. මේ වෙනකොට කොයිතරම් කුසල අකුසල් ජීවිතය එකතු කරගත්තද කියලා. කර්මයේ පිළිසරණ ගැන කියනකොට මම මතක් කළා පින්නතුනි මේ ගත කරන ජීවිතයේ යම්සේ උසස් විදිහට ඔබ ගත කරන්නේ. ඒ උසස් විදිහ ඔබට දානීය කලේ කර්මය. පේමන්ට් එකේ නිදා ගන්න තැනක් නැතු, කෑමට දෙයක් නැතු, බේතක් හේතක් නැතු ජීවත් වෙන මිනිස්සු දැක්කහම අනේ අපොයි කියලා හිතෙන ජීවිත කොච්චරද? මොනවද හේතු? සසර අකුසල් කරලා නිවාසයක් නැහැ, නිදා ගන්න තැනක් නැහැ, හරියමං ආහාරයක් නැහැ, සුදුසු බෙහෙතක් නැහැ,
මනාව රැකවරණයක් නැහැ. සංසාරේ කොච්චර පව් කරන්නේ නැද්ද? ආන් එහෙමනම් ඔහු භුක්ති විඳින්නෙත් ඔබ මම භුක්ති විඳින්නෙත් පෙර කරන ලද කුසල කර්ම. ඒ කුසලයාගේ බලය මත පිහිටලා මේ ජීවිතේ වැඩි වැඩියෙන් තව කුසල් කරන්න. ඒ සංසාරේ සැප විඳ විඳ යන්න නෙමෙයි කුසල් කරන්න කියන්නේ. සදහටම මේ දුක්ඛදායක කටුක සංසාරෙට නිමාවක් තියන්න. පින් කරපු අයට අකුසල කර්මයේ සාධාරණවම විපාක දෙනවා නම් පව් කරපු අයටත් ඒකේ විදිහටම විපාක දෙනවා නම් ටිකක් පින් කරලා ගැලවෙන්න පුළුවන් කියලා හිතනවද? පින්නතේ එහෙම වෙන්න නම් අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඥානය ග්‍රහණය කරගන්න වෙනවා. අතීතේ නිරේට යන්න කරපු පව් ඕන තරම් තියෙන්න පුළුවන්. මරණින් මත්තේ ඒ අකුසල කර්ම අපිව නිරේට ගෙනියන්න බලාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. නමුත් පින්නතුනි අපි විසින් කරන ලද කුසල කර්ම නිරේට යා නොදී අපි තාම රැකගෙන ඉන්නවා. නිරේට නොයා සුගතියෙන් සුගතියට යන්න කටයුතු කළ යුතුයි. සෝවාන් වහන්සේ ඒ අති උතුම් සෝවාන් ආර්ය මාර්ගල ඥානය ප්‍රසක් කරනවත් සමගම අතීත අකුසල් වලින් නිරේට යන්න තිබිච්ච කොටස් සතර අපායේ විපාක දෙන අකුසල කොටස් සියල්ලම දවා අලු කරලා දානවා. යම්තා කාලයක් සෝවාන් වෙලා මේ ලෝකෙ උපදිනවද ඒ තාක් කාලයක් මෙලවදි විපාක දෙන්න තියෙන කර්ම ටික ඉතුරු වෙලා කැපුම් කෙටුම් ඇනුම් ගැහුම් මැරුම් ආදියට භාජනය වෙනවා. අන්න ඒක නිසා භාග්‍යතුන් වහන්සේගේ අවවාදේ වැඩි වැඩියෙන් කුසල් කරන්න. ඔබට අද දවසේ කියන්න තියෙන පණිවිඩයත් සුළු හෝ වරදී බය දකින්න. පව් කියන જાතිය කුඩයි කියලා දෙයක් නැහැ. අකුසලයේ අකුසලයේමයි ලොකු උනත් කුඩා උනත් විපාකයේ දරුණුයි පින්නතුනි. අකුසල් වලින් ඈත් වෙලා වැඩි වැඩියෙන් කුසල් වඩාගෙන මේ ජීවිතේ කුසලයෙන් පෝෂණය කරලා මනාව පිරිසිදු සිල් ආරක්ෂා කරගෙන මෙලව යහපත් ජීවිතයක් ගත කරලා සතුටු සිතින් ප්‍රීතියෙන් සැනසෙල්ලේ මෙලවින් සමගන්න පුළුවන් විදිහට කටයුතු කරන්න ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්ම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.